ගරු අනුර තිසනායක. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද සාකච්ඡාවට බඳුන් කරන අපේ රටේ වැදගත් ආයතන ගණනාවක් වගේම ජනාධිපතික වැය ශීර්ෂය, අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාල වැය ශීර්ෂය ආදී වැදගත් ශේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳව කාරක සභා විවාදයට සහභාගී වෙන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බේන් ස්තුතිවන්ත වෙනවා. මා ගරු සභාපතිතුමනි, ආයතන කීපයක් තිබෙන නිසා එකින් එක කෙටියෙන් මම කරුණු ඉදිරිපත් කරන්න සූදානම්. පළමු කොටම විගණන සේවා කොමිෂන් සභාව පිළිබඳව. ගරු සභාපතිතුමනි, විගණන සේවා කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේදී විශාල ලෙස සාකච්ඡාවට බඳුන් වූ කරුණක් තමයි අපේ රටේ විගණන සේවාව ස්වාධීනත්වයට පත් කළ යුතු කියන ස්ථාවරත්වය. ඒ මොකද අපි මේ පාර්ලිමේන්තුවෙන් වෙන් කරලා දෙන විශාල මුදල් ප්‍රමාණයක්, මහජනයාගේ බදු මුදල්, ඒවා හැසිරවීමේදී පැවති ආණ්ඩු මෙන්ම පවතින ආණ්ඩු ඒවා විශාල ලෙස අවභාවිතාවේ යෙදවීමත්, නාස්ති කිරීමත්, හොරකම් කිරීමත් සිදු වී තිබෙනවා. එය යම් ප්‍රමාණයකට හෝ බාධාවක් ඇති කරන්න, පරීක්ෂාවකට භාජනය කිරීම වෙනුවෙන් ස්වාධීන විගණන කොමිෂන් සභාවක් පිළිබඳව පෙනී හිටපු දේශපාලන ව්‍යාපාරය 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන විගණන කොමිෂන් සභාව ස්ථාපිත කරත් අදාළ පනත සම්මත කරගන්න දීර්ඝ කාලයක්, අවුරුදු 3කට ආසන්න කාලයක් ගත වුණා. පහුගිය අවුරුද්ද අගෝස්තු මාසයේ 1 වෙනිදා දක්වා. මෙහිදී කාර්යයන් දෙකක් විශේෂයෙන්ම බලාපොරොත්තු වුණා. එක තමයි ජාතික විගණන කාර්යාලය පිහිටවලා ඒට මූල්‍ය ස්වාධීනත්වය ලබා දීම. ඒ කියන්නේ මීට පෙර මුදල් අමාත්‍යාංශය හරහා මුදල් වෙන්නු ලැබුවා නම් මුදල් අමාත්‍යාංශයට හැකියාව ලැබෙනවා විගණනය යම් ප්‍රමාණයකට මුදල් දීම නොදීම මත පාලනය කරන්න. එනිසා බලාපොරොත්තු වුණා මුදල් වෙන් කර ගැනීම ගරු කතානායකතුමා හරහා ඒක අබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කර ගැනීම අපේක්ෂාවක් තිබුණා. ඒ වගේම විගණන සේවයක් ස්ථාපිත කොට ඒ නිලධාරීන්ගේ බදවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභාව වෙනුවට විගණන සේවා කොමිෂන් සභාවට පවරා ගැනීම අපේක්ෂා වුණා. ඒ නිසා මේ කාර්යයන් දෙක තමයි විගණන සේවා කොමිසමට පැවරී තිබෙන ප්‍රධානම කාර්යයන් දෙක. ගත්තොත් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සමාජිකයන්ගේ පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් ඉවත් කිරීම බලය හා රාජ්‍ය විගණන සේවයේ සමාජිකයන් බඳවා ගැනීම පටිපාටි සකස් කිරීම හා ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීමයි මේකට තියෙන ප්‍රධාන කාර්යය. නමුත් ලක්ෂ 15කට ආසන්න මුළු රාජ්‍ය සේවය නිලධාරීන්ගේ කාර්ය සාධනීය මූල්‍ය වගවීම පරීක්ෂා කරන විගණන කාර්යාල හා බැඳුණු විගණන කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවරා ඇති ඉහත කාර්යයන් තුනම මේ දක්වා ඉටු කර නැහැ. මාසයකට ලක්ෂ 22කට ආසන්න මුදලක්, මිලියන 2.2කට ආසන්න මුදලක් මේ වෙනුවෙන් වැය කොට තිබෙන විගණන කොමිසම වෙනුවෙන්. මේ වන විට මිලියන 80කට ලක්ෂ 800කට ආසන්න මුදලක් විගණන සේවා කොමිසම වෙනුවෙන් දරා තිබෙනවා. හැබැයි 2018 අගෝස්තු මාසයේ 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන විගණන පනත මගින් මාස 3ක් ඇතුළත රාජ්‍ය විගණන සේවය පිහිටිය යුතු බව විගණන පනතේ 54/5 ආවගන්තිය ප්‍රකාර සඳහන්ව තිබුණද ඒද ඉක්මවා මාස 4ක් ගොස් තිබුණද රාජ්‍ය විගණන සේවය ඇති කරලීමට කොමිසම අපොහොසත් වී තිබෙනවා. ගරු සභාපතිතුමනි, ආණ්ඩුක්‍රම 19 වෙනි සංශෝධනය ඇතුළේ මෙම ස්වාධීන විගණන කොමිසම සභාව පිළිබඳ කරුණු ඉදිරිපත් කොට තිබුණා. ඒ නිසා මාස 3ක අවුරුදු 3කට ආසන්න කාලයක් විගණන කොමිසම නිස්කාරණයේ කාලය ගත කරනවා වෙනුවට අඩුම තරමේ උන්ට මෙම සේවා ව්‍යවස්ථාව සකස් කළ යුතු තිබුණා. නමුත් පනතේ තිබෙනවා අගෝස්තු මාසයේ 1 වෙනිදාගේ සිට මාස 3ක් ඇතුළත මේක කරන්න ඕන කියලා. නමුත් දැන් මාස 7කට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. තාමත් විගණන සේවා කොමිසම ස්ථාපිත කරන්න සමත් වෙලා නැහැ. ඒ වෙනුවට මොකද්ද කරන්නේ? 2018 4 වෙනි දින විගණන කොමිසම සභාවේ ලේකම්වරයා
එම සේවකයන් එම එකට ඇතුළත් කරගන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කරන තෙක් මෙසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පවරා තිබෙනවා. මේ නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විගණන කොමිසම කරුණු දක්වා ඇත්තේ කොමිසමට බලයක් රහිතව කටයුතු කර ඇති බවයි. හැබැයි එවැනි කිසිදු බලයක් නැතුව සේවා ව්‍යවස්ථාවක් සකස් කරගන්නේ නැතුව විගණන සේවය ස්ථාපිත කරන්නේ නැතුව නිසි පරිදි හැබැයි මොකද වෙලා තිබෙන්නේ දැන් දඬුවම් දීමේ විනය පරීක්ෂණ වලට මැදිහත් වීමේ තත්ත්වය දක්වා වර්ධනය වී තිබෙනවා. රාජකාරී වේලාව තුළ කොමිසම් සභාවට විරුද්ධ විරෝධතාවයක් පැවැත්වීම ඇතුළු ජාතික විගණන කාර්ය නිලධාරීන්ගේ අවිධිමත් ක්‍රියාවන් පිළිබඳ විධිමත් පරීක්ෂණය පවත්වන්න කියලා විගණකාධිපති මගින් සුජානි මහේසා සිල්වා අධ්‍යක්ෂක පාලන ජාතික විගණන කාර්යාලය වෙත MW කාන්ති ගුණතිලක ලේකම් විගණන සේවා කොමිසම් සභාව විසින් යොමු කරලා තිබෙනවා. ඒ නිසා දැන් අපේක්ෂා කරේ විගණන සේවා කොමිසම් සභාව හරහා විගණන නිලධාරීන්ගේ ස්වාධීනත්වයත් ගරුත්වයත් ඔවුන්ගේ තියෙන වටිනාකමත් ඔවුන්ගේ තිබෙන කාර්යභාරයත් කාර්යක්ෂම කිරීම තමයි අපේක්ෂා කර තිබෙන්නේ. හැබැයි කියන්න කනගාටුයි විගණන සේවා කොමිසම් සභාවේ මෙම ක්‍රියාකාරීත්වය අද එය අඩපණ කිරීමේ දිශාවට තමයි කටයුතු කරමින් තිබෙන්නේ. Taman තෝරා ගන්න ලද කණ්ඩායමක් වෙත යම් යම් සැලකිල්ල සහ වාජනය දක්වමින්. ඒ වගේම ව්‍යවස්ථා සභාව කතානායකතුමා හිටියන වඩාත් හොඳයි. ව්‍යවස්ථා සභාව තීරණයක් ගත්තා අවුරුදු 3න් පසුව විගණන අවුරුදු 3න් පසුව සියලු කොමිසම් සභා යලි තහවුරු කළ යුතුව තිබුණත් යලිපත් කළ යුතුව තිබුණත් නමුත් එම කොමිසම් සභාවම දීර්ඝ ලෙස ඉදිරියට යන්න තමයි තීරණය අරගෙන තිබෙන්නේ. අඩුම තරමේ එම කොමිසම් සභාවල ක්‍රියාකාරීත්වයත් එම කොමිසම් සභාවල තනි සමාජිකයාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් මේට වඩා යම් ඇගයීමකින් පසුව තමයි මෙම පත්කිරීම් දීර්ඝ කිරිය යුතු තිබුණේ. නමුත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නම් මෙවන්නේ නැත්නම් තීන කොමිසම් සභාවම ඉස්සරහට යන තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ නිසා සියලු කොමිසම් සභාවලට අදාළව යම් ඇගයීමකට භාජනය කිරීමෙන් පසුව දීර්ඝ කළ යුතුව තිබුණත් එසේ භාජනය කිරීමට ව්‍යවස්ථා සභාව අසමත් වී තිබෙනවා. ඒ පිළිබඳ කතානායකවරයාත් යම් ප්‍රමාණයකට වගකිය යුතුයි. ඒ වගේම අල්ලස් කොමිසමේ නීති කොමිසම් පිළිබඳ කතා කරොත් මම ඒක ඉස්සරලා මෙහි නිලධාරීන්ගේ ගැටලු පිළිබඳ අපි කරුණු ඉදිරිපත් කරොත් නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම නීති නිලධාරීන් සියලු දෙනාම 1994 සිට නීති නිලධාරී සේවා ගණයේ පිහිටවා තිබුණා. 2006 සහ 2016 වැටුප් චක්‍ර ලේඛනද SL5 වැටුප් තලයේ නීති නිලධාරී සේවා ගණයේ තබා තිබුණා. නමුත් 2018 සිට නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වෙනම වැටුප් ලබා දීම ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශ චක්‍රලේඛන 0.1යි ඇලයිරා 2018න් විශාල ප්‍රමාණයක් දීමන ලබා දී ඇත. අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට බලය ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට අල්ලස් කොමිසමට පමණි. මෙම නීති නිලධාරීන් දෙගොල්ලන්ගේ මූලික රාජකාරී විමර්ශනවලට උපදෙස් ලබා දී නඩු පවරා අධිකරණයට පැමිණීම මෙහෙයවීමයි. අල්ලස් කොමිසමේ නීති නිලධාරීන් දිවෙන පුරාම අල්ලස් සහ දූෂණ වැළැක්වීම කටයුතු වල නිරත වෙමින් තිබෙනවා. අල්ලස් සහ දූෂණ තුරන් කිරීම ගැන බොහෝ කතා තිබුණත් නීතිපති දෙපාර්තමේන්තු දෙකට ලබා දුන් වැටුප් වැඩි කිරීම හා දීමන අල්ලස් කොමිසමේ නිලධාරීන් 28 දෙනාට ලබා නොදෙන්නේ කියලා දැනගන්න කැමතියි. මොකද මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීනුත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් සමාන්තර වැටුප් තලයක පිහිටුවා තිබුණත් අද අල්ලස් කොමිසමේ නීති කටයුතු කරන නිලධාරීන් 18 දෙනාට යම් අසාධාරණයක් සිදු වී තිබෙනවා. හැබැයි ඔවුන්ගේ වැටුප් තල පිළිබඳ එසේ අසාධාරණයක් තියෙන අතර හැබැයි මම අවධානය යොමු කරන්න කැමති අල්ලස් කොමිසමේ කාර්යභාරය පිළිබඳ. විශේෂයෙන්ම අපේ රටේ මහජනයාගේ දේපල හොරකම් කිරීම රාජ්‍යයෙන් කාර්යයක් කර ගැනීම සඳහා අල්ලස් ලබා දීම මේ ආදී ඉතාමත් බරපතල ගණයේ චෝදනාවන් පැවති හැම ආණ්ඩුවකටම එල්ල වී තිබෙනවා. පැවති හැම ආණ්ඩුවකම අමාත්‍යවරුන්ට ඒ වගේම ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට මේ චෝදනා එල්ල වී තිබුණා. ඒ නිසා පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ අල්ලස් කොමිසම් පිහිටවපු දවසේ සිට මේ අමාත්‍යවරුන් මේ අමාත්‍යවරුන් ඉහළ නිලධාරීන් පිළිබඳව විශාල පැමිණිලි ප්‍රමාණයක් ගොනු කොට තිබෙනවා. ගරු සභාපතිතුමනි මාගාව තිබෙනවා මේ වාර්තාව අනුව 2018 වසරේ නඩු පවරලා තියෙන කාටද? මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 16ක් පවරලා තිබෙනවා. ඒ 16 විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා, හිටපු නීතිපතිවරයා, අභියාචන අධිකරණ විනිසුරුවරු, හිටපු නගරාධිපති, හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දෙදෙනෙක්, පොලිස් පරීක්ෂක, පොලිස් කොස්තාපල්, රජයේ සේවකයෙකු නොවන දෙන්නෙක්,
හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දෙන්නෙක්, පොලිස් ආරක්ෂක සහායක කාර්යාල කාර්ය සහායක ග්‍රාම නිලධාරී. මේ තමයි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 16. පහත් වෙනි යයි ගලා ජලි. කල්පනා කරලා බලන්න. ඊළඟ මහාධිකරණ නඩු 36ක් තියෙනවා. කාටද මහාධිකරණ නඩු දාලා තියෙන්නේ? පොලිස් පරීක්ෂක IP මහත්තයෙකුට, විදුලි අධිකාරී කෙනෙකුට, විදුහල්පතිවරයෙකුට, මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂි නිලධාරීන් දෙන්නෙකුට, බීට්ටු වන නිලධාරියෙකුට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට, උප පොලිස් පරීක්ෂක මහත්මියෙකුට, සෞඛ්‍ය කාර්ය සහායක කෙනෙකුට, ගාම නිලධාරීන් 5 දෙනෙකුට, පොලිස් සාජන්ලා 5 දෙනෙකුට, තාක්ෂි නිලධාරියෙකුට, නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට, සහකාර විකුණුම් කළමනාකරුවට, සිවිල් පුද්ගලයන් 7 දෙනෙකුට, පොලිස් කොස්තාපල් 3 දෙනෙකුට, යුද හමුදා සෙබළයෙකුට, කාර්යාල කාර්ය සහායකට, ලිපි හුවම එහෙට මෙහෙට ගෙනියන කෙනෙකුට, විදුලි ශිල්පියෙකුට, කම්කරු නිලධාරියෙකුට, ගබඩා බාරකරුට, පවිත්‍රාගාර යන්ත්‍ර ක්‍රියාකරුට. දැන් අල්ලස් කොමිසමේ මහේස්ත්‍රාත් අධිකරණයේ මහාධිකරණයේ නඩු දාලා තියෙන කාටද? හැබැයි අපි ඉතා වගකීමෙන් කියන්නේ 2015 පසුව දූෂණ විරෝධී හඬ විසින් විශාල පැමිණිලි සංඛ්‍යාවක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරා. ඒක ඇතුළේ හිටපු ජනාධිපතිගේ ආර්යාව ඉන්නවා. ඒක ඇතුළේ හිටපු ජනාධිපතිගේ පුත්තු ඉන්නවා. ඒක ඇතුළේ ඇමතිවරු ඉන්නවා. නියෝජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. විශාල ප්‍රමාණයක් 2015 පෙර පැවති ආණ්ඩුව පිළිබඳ චෝදනා ඉදිරිපත් වුණා. 2015 පසුව අග්‍රාමාත්‍යවරු ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යවරු ඉන්නවා. මාර්ග මේ ඒ වෙලාවේ අර කිරියල මන්ත්‍රීතුමා කාලේ නෙවෙයි අර මාස 8 මාර්ග සංවර්ධන අමාත්‍යවරු ඉන්නවා. අර මාස 8 මාර්ග සංවර්ධන 2015 අගෝස්තු සැප්තැම්බර් මාස දක්වා මාර්ග සංවර්ධන ඇමති ඉන්නවා. ඔව් ඊට පස්සේ ඔබතුමාගේ තියෙන්නේ. හරිද? ඉතින් මෙහෙමනේ වෙලා තියෙන්නේ. ඉතින් දැන් කෝ මේ අල්ලස් කොමිසම මේ කවුද කොස්තාපල්ලා 3 දෙනයි, ග්‍රාම නිලධාරීන් 5 දෙනයි, කාර්යාල කාර්ය සහායකවරයෙක්, ටීఓ මහතුරු දෙන්නේ මේකට වංචා දූෂණ තිබෙන්නේ. එනිසාද අල්ලස් සහ දූෂණ කොමිසම සභාව යම් දේශපාලන හස්තයක වමනාව මත මැදිහත් වන ආයතන බවට පත් වී තිබෙනවා. මා ඉතා වගකීමෙන් කියන ගරු සභාපතිතුමා විශාල පැමිණිලි සංඛ්‍යාවක විමර්ශන අවසන් කොට කොමිසම් සභාව විසින් නිසි අනුමැතිය ලබා දෙන්නේ නැහැ නඩු ගොනු කරන්න. ඒක මෙහෙමනු ලබන දේශපාලන හස්තයන් විසින්. එනිසා මේ පාර්ලිමේන්තුවේ දේශපාලන හස්තයන්ට අවශ්‍ය වන පරිදි අල්ලස් නඩුව දාන්නේ කොකටද? අල්ලස් නඩුව අයින් කරන්නේ කොකටද? පරීක්ෂණ කරන්නේ මොකටද? පරීක්ෂණ පැත්තක තියන්නේ මොකටද කියන්න මේ පාර්ලිමේන්තුව සල්ලි වෙන් කරලා දෙන්න ඕනද? නිසා අල්ලස් හෝ දූෂණ කොමිසම සභාව අද ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඉතාමත් පහළ ගණේ රාජ්‍ය නිලධාරියෙක් හෝ පොලිස් කොස්තාපල් කෙනෙක් හෝ කාර්යාල කාර්ය සහායක කෙනෙකුට නඩු පවරන්න ඇරුණකොට මේ රටේ මහා පරිමාණ වංචා දූෂණ වලට හවුල්ලු දේශපාලක කිසිවෙකුට නඩුව පවරන්න සූදානම් වෙලා නැහැ 2018 වසරේම. 2018 වසරේ මා කවුරු හරි අල්ලස් දූෂණ කොමිසම සභාවෙන් පාර්ලිමේන්තු පිළිතුරු දෙයි. මම හිතනවා ජනාධිපතිවරයා පිළිතුරු දෙන්න ඕන මේක ගැන. මොකද ඔහු තාමත් මේ පාර්ලිමේන්තුවට නොකියපු කතාවක් තිබෙනවා. හිටපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරු ඉවත් කොට නව අල්ලස් කොමිසමට ජෙනරාල්වරු පත් කරේ ඒ අධ්‍යක්ෂ ජෙනරාල්වරු පත් කරේ ඇයි කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. මොකද පාර්ලිමේන්තුව මුදල් වෙන් කරලා තියෙන්නේ. අල්ලස්ෝ දූෂණ කොමිසම සභාව පනත මේ පාර්ලිමේන්තුව සම්මත කරලා දුන්නේ. ඊට අමතරව ජනාධිපති කොමිසම සභාවේ වාර්තා මත පදනම්වද අල්ලස්ෝ කොමිසම සභාවට නඩු පවරන්න පුළුවන් කියලා මීට මාසයකට පෙර නීති සම්පාදනය කරලා දුන්නේ. පාර්ලිමේන්තුව සල්ලි වෙන් කරලා දෙනවනම් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා දීලා තිබෙනවනම් ඒ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරු වෙනකොට වෙන කෙනෙක් දැම්මේයි කියලා මේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා කියන්න ඕන. මම අද බොහොම කැමැත්තෙන් මේ විවාදයට සම්බන්ධ වුණේ මේ විවාදයේ බොහෝ කරුණු තියෙන ජනාධිපතිවරයාත් එක්ක බේරගන්න. අපි අපේක්ෂාවකින් හිටියා. ජනාධිපතිවරයා අඩුම තරමේ අදවත් ඇවිල්ලා තමන්ගේ වැය ශීර්ෂයේ තමන්ට පැවරී තිබෙන කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡා කරනකොට මේ පාර්ලිමේන්තුවේ දෙනවා නිසි පිළිතුරු ලබා දෙවි කියන බලාපොරොත්තුවක් අපිට තිබුණා. හැබැයි මා දන්නේ අද එනවද නැද්ද කියන්නේ. හරි ඒකයි මම කියන්නේ. ඒ නිසා මේ අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිසම අක්‍රිය වීම පිළිබඳව ජනාධිපතිවරයා ඍජුව වගකිය යුතු තිබෙනවා. ඒ නිසා වගකීමට ඔහු මේ පාර්ලිමේන්තුවට පිළිතුරු සපය යුතු තිබෙනවා. නමුත් තාමත් පිළිතුරු සපයා තිබෙන බව පෙන්눔 කරන්නේ නැහැ. ඊළඟ මම කියන කැමති පාර්ලිමේන්තුව ගැන කෙටියේ මහලේකම්තුමත් ඉන්නේ කි. එකක් පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වැටුප් සංශෝධනයන් පිළිබඳව හොයා බලන්න හෙට්ටිආරච්චි කමිටුව පත් කරා. ඒ වාර්තාව මත පදනම්ව ඉදිරියට ඔවුන්ගේ දීමනාවන් සහ වැටුප් පිළිබඳව ඇති තිබෙන ගැටලු නිරාකරණය කරාවි කියලා බලාපොරොත්තු වෙන ඉක්මනින්.
ඊළඟ මම අවධානය යොමු කරන්න කැමති පාර්ලිමේන්තුවේ එකක් මේ ලොකු ටීවී අපි හයි කරා. අතන තියෙන ඔරලෝසුවක් ගලවලා අලුත් ඔරලෝසුවක් හයි කරා. මේ ඔරලෝසු මම හිතන්නේ ඒ කාලෙත් අපි වෙලාව බැලුවා වෙලාවේ ප්‍රශ්නයක් ආවේ නැහැ. නමුත් මේ ඔරලෝසු ගලවලා අලුත් ඔරලෝසු හයි කරා. මේකේ තියෙන සවුන්ඩ් සිස්ටම් එක වෙනස් කරා. විද්‍යුත් විදියට ඡන්දේ පාවිච්චි කරන්න අවස්ථාවක් හදලා දුන්නා. දැන් අවස්ථා ගණනාවක් අපි විද්‍යුත් විදියට ඡන්ද පාවිච්චි කරනවා. ඔව් විද්‍යුත් විදියට ඡන්ද පාවිච්චි කරලා මොකද කරන්නේ? ආයෙ අත උසවන්න ඕන නෑ. නම කියවෙච්ච නැති අය කවුද? ඡන්ද සඳහන් නොවුණු අය කවුද? ඉතින් මේ භාගයට විද්‍යුත් භාගයට මේ අතින් වැඩ කරන. මෙහෙම යන්ත්‍රණය මොකටද? මේ මහජනයාගේ ධනය අපි ඇස් ඉදිරි පිටත් මේ විදිහට නාස්ති වෙමින් තිබෙනවා නම් මම එක නිලධාරි මහත්මියන් ඇහුවා ඇයි ඒක වැඩ කරන්නේ නැත්තේ කියලා. සමහර අයගේ ඇඟිලි වල රේකම කිලලු. එහෙනම් 110ලු සෙන්සිටිව් වෙන්නේ. ඉතින් ඒකද ගේන්න ඕනේ ඒක එහෙනම්. මේක ඉන්න අය ගැන හොඳට දන්නවා. 70 පැනපු අය ඉන්නවා 80 පැනපු අය ඉන්නවා 80ට කිට්ටු අය ඉන්නවා නේද? ඒතකොට රේකම කිලන ඒකට ගැළපෙන එකක් හයි කරන්න සමත් වෙන්න ඕන. ඒ නිසා හැමදාමත් මේක විද්‍යුත් යන්ත්‍ර උපයෝග කරගන්නවා ඡන්ද ගණන් කරන්න. ඊට පස්සේ සේවක මහතුරු එක එක්කෙනා ගාව ගිහලා ඇඟිලි තියලා ඔබවන්න ඕන. එහෙම නැත්නම් අනිත් අය නැගිටලා අත උස්සන්න ඕන. ඒ අත උස්සපුවා වෙන වෙනම කියන්න ඕන. ඊට පස්සේ අත උස්සනකොට කියනවා මගේ එක ඡන්ද ප්‍රකාශයටපත් වෙලා නැහැ. ඒ නිසා මම නිකන් අත උස්සන්න ඕන. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ නිසා මේ නාස්තිකාර වියදම් මේ අපි ඇස් ඉදිරි පිටත් මේක ඇතුලේ සිද්ධ වෙන බවත් මම මතක් කරන්න කැමති ගරු සභාපතිතුමනි. ඊළඟ උපරිමාධිකරණ විනිසුරුවම් පිළිබඳව මම හිතනවා අද අපි උපරිමාධිකරණ විනිසුරුවම් පිළිබඳ විශාල වැටුප් වැඩි කිරීමක් පහුගියදා ලබා දී තිබුණා. හැබැයි අද අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණී යම් වින්දිතයකට සාධාරණයක් ඉටු කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්විය හැකිද? ගරු සභාපතිතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණය අනිත් ඕනෑම අධිකරණයක් නඩුවක් අහලා නඩුව තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනේ ප්‍රකාශ කරනවා. නඩුව අහලා ඉවර වෙලා අහවල් දිනේදී තීන්දුව දෙනවා කියලා කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව අහනවා, නඩුව අවසන් කරනවා, තීන්දුව දෙනයක් කියන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, සමහර අය අවුරුදු 2-3 පමණ වෙලා තියෙන තීන්දුව දෙන්න. නඩුව අහපු විනිසුරුවරයා විශ්‍රාම ගිහිලා තිබෙනවා. ඒ නිසා විනිසුරුවන්ගේ වැටුප් වැඩි කරලා තිබෙන්නේ යම් සාධාරණයක් එම වින්දිතයන්ට ඉටු කර ගැනීමේ අරමුණින්. නිසා ඒ අරමුණ අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විශාල ප්‍රමාණයකින් ඉටු නොවන බව තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. මා මේ ශ්‍රේෂ්ඨ අධිකරණ පද්ධතිය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේදී වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ අධිකරණ පද්ධතිය මේ නඩුව අහපු විදිය, නඩුව වල තීන්දුව දෙන විදිය. ඒ වගේම දැන් සම්ප්‍රදායක් බවට පත් වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. ගරු සභාපතිතුමනි, අපේ නිශ්චිත ආයතන ව්‍යුහයන් අපි සකස් කරලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. ඒ පරීක්ෂණ වලින් එළවෙන කරුණු මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුව නඩුවක් ගොනු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව ගොනු කරන ලද නඩුව මත පදනම්ව අධිකරණ පද්ධතියේ වග විභාගයට ලක්කොට තීන්දුවක් ලබා දෙනවා. ඒ නිසා අපිට පරීක්ෂණ පවත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකුත්, ඒ තියෙන කරුණු මත පදනම්ව නඩු ගොනු කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවකුත්, ඒ ගොනු වෙන නඩුව පිළිබඳව වග විභාග කරන්න අධිකරණ පද්ධතියකුත් අපිට තිබෙනවා. හැබැයි දැන් අපේ ශ්‍රේෂ්ඨාධිකරණ ඇති වී තිබෙන සුලභම ක්‍රියාදාමයේ බවට පත් වී තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරමින් පරීක්ෂණ ඉදිරි කටයුතු මන්ත්‍රීතුමා විනාඩි 2ක් තියෙනවා. නෑ මම අපේ අනිත් මන්ත්‍රීතුමා කාලයක් ගන්නවා ගරු සභාපතිතුමනි. නඩුව අසමින් තිබෙනවා නම් පරීක්ෂණ සිදුවීමින් තිබෙනකොට ඒ පරීක්ෂණ එක පියවරක් තමයි යම් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම. ඒක පරීක්ෂණ ක්‍රියාවලිය කොටසක්. හැබැයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායක් බවට පත් වෙමින් තිබෙනවා අත්අඩංගුවට ගැනීම පරීක්ෂණ ක්‍රියාවලිය අත්හිටු වෙන නියෝග දෙනවා. පසුගිය කාලේ පුරාවටම ධනවත් බලවත් අයට දැන් අපි ගමේ අපරාධ ගමේ පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනකොට සැකකරුවෙක් නම් අත්අඩංගුවට ගන්නවා, මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනවා, රිමාන්ඩ් භාරයට දානවා. ඒක සාමාන්‍ය ක්‍රියාදාමය. හැබැයි අපේ රටේ ධනවත් බලවත් අය රටේ ඉන්න විශාලත මිලදී ගත හැකි ලෝයස්ලා මිලදී ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයට එනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝග අද ගන්න පටන් ගන්න තිබෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ දේ වර්ගයේ නියෝග දෙනවා. සමහර නියෝග ලබා දීලා තිබෙනවා. එම නඩුව අසා ඉවරණ වෙන තෙක් අත්අඩංගුවට ගන්න බෑ කියලා. හැබැයි නඩුව අහන දිනෙකුත් නෑ. විනිසුරුවරයන් අයින් වෙනවා. සමහර අය විශ්‍රාම යනවා. හැබැයි නඩුව අහන්නේ අත්අඩංගුවට ගැනීමට වාරණ ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණේ පරීක්ෂණ ක්‍රියාවලියට අද අනියම් මැදිහත් වීමක් කරමින් තිබෙනවා. හැබැයි මේක හැම සැකකරුවට මේ අවස්ථාව නෑ. ගමේ සාමාන්‍ය කෙනෙකුට මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ධනයේ ඇති බලයේ ඇති කණ්ඩායම්
අද ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දෙන ලද මෙවැනි තීන්දුව උපයෝග කරගෙන සැකකරුවෙක් අත්අඩංගුවටගෙන පරීක්ෂණ පැවැත්වීම සඳහා පරීක්ෂණ දෙපාර්තමේන්තුවල තියෙන බලයට අද මැදිහත් වෙමින් තිබෙනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ වැටුප් පැටි කර දෙනවා වගේම මම හිතනවා මේ ක්‍රියාදාම පිළිබඳව අපි සැලකිලිට භාජනය කළ යුතු තිබෙනවා. ඊළඟ මම අවධානය යොමු කරනවා විශාල ලෙස ආందోලනයට තුඩු දීලා තිබෙන දැන් අභියාචනාධිකරණයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම පිළිබඳව. ගරු සභාපතිතුමනි, අභියාචනාධිකරණයේ සභාපතිවරයා විශ්‍රාම ගියාට පසුව අභියාචනාධිකරණ ඇති වෙන ඕනෑම පුරප්පාඩුවක් පිරිවිය හැකි වන්නේ ව්‍යවස්ථාව සභාව විසින්. නමුත් දැන් දිගින් දිගටම සිදුවෙමින් තිබෙන දේ තමයි ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති ධූරය සඳහා නම්කරණය වන කෙනා ව්‍යවස්ථා සභාව විසින් අවස්ථා දෙකකට ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ව්‍යවස්ථා සභාව එම ප්‍රතික්ෂේප කිරීම සඳහා උපයෝග කරගෙන තිබෙන්නේ තමන්ගේම නිර්ණායකයන්ට තමන්ගේම සාධකවලට වඩා අග්‍රවිනිශකාරතුමා විසින් ලබා දෙන ලද නිර්දේශය. මේක පළවෙනි අවස්ථාව නෙවෙයි. අභියාචනාධිකරණ විනිසුරුවම් පත් කිරීමේදී සෑම විටම සැලකිල්ලට භාජනයකට කරා අග්‍රවිනිශකාරතුමාගේ නිර්දේශය. නිසා අග්‍රවිනිශකාරවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් එකවරක් ප්‍රතික්ෂේපකට තිබියදී නැවත එමන්නමම යෝජනා කරාට පස්සේ ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ නිසා දැන් අපේ රටේ අභියාචනාධිකරණය සමන්විත වන්නේ ඒ සභාපතිවරයෙක් සහ විනිසුරුවන් 11 දෙනෙක්ගේ. ඒතර ඒ වෙනි සභාපතිවරයෙක් නැත්තම් තවදුරටත් අධිකරණ අභියාචනාධිකරණයක් නැහැ. හැබැයි ජනාධිපතිවරයා මොකද කරන්නේ? දැන් සති දෙකෙන් දෙකට වැඩ බලන පත්වීමක් දෙමියනවා. මේ කුමක්ද මේකේ අරමුණ? ජනාධිපතිවරයාට වැඩ බලන පත්වීම පත් කරන්නත් බෑ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නැතුව. වැඩ බලන පත්වීමක් කරන්න කලින් පත් කිරීමක් තියෙන්න ඕන. කොහොමද වැඩ බලන පත් කිරීමක් වෙන්නේ කොහොමද කරු සභාපතිතුමනි? රෝගාතුර වීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ස්වකීය ධූරයේ බලතල කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට හෝ ඉටු කිරීමට අග්‍රවිනිශකාරවරයා හෝ අභියාචනාධිකරණයේ සභාපතිවරයා හෝ తాවකාලිකව අපොහොසත්වයේ නම් එම කාල සීමාව තුළ පිළිවෙලින් අග්‍රවිනිශකාර ධූරයේ හෝ අභියාචනාධිකරණයේ සභාපති ධූරයේ හෝ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව ශ්‍රේෂ්ඨාධිකරණ නැතහොත් අභියාචනාකාරී වෙනත් විනිසුරුවෙකු හෝ වෙනත් විනිසුරුවෙකු පත් කළ හැක්කේය. එහෙනම් වැඩ බලන තනතුරක් පත් කරන්න මොකද වෙන්න ඕන? ඉස්සලම සභාපති තනතුරක් තියෙන්න ඕන. සභාපති ධූරයේ හිස් වෙලා වැඩ බලන්න බෑ. පළමුකොට තමයි සභාපතිවරයා පත් වෙන්න ඕන. සභාපතිවරයා පත් වෙලා පත් වෙච්ච සභාපතිවරයාට වැඩ කරගෙන යන්න බැරි නම් ඔවුන් විදේශගත වෙනවා නම් ඔහු රෝගාතුර වෙනවා නම් අන්න ඒ වෙලාව විතර වැඩ බලන කෙනෙක් පත් කරන්න පුළුවන්. දැන් මොකද්ද මේ ජනාධිපතිවරයා කරමින් තිබෙන්නේ? මේ ජනාධිපතිවරයා මුළුමනින්ම අද ව්‍යවස්ථාවක් කඩලා ඔතන කඩදාසියක් ගණන් ගන්න ජනාධිපතිවරයෙක්. මම එයාගෙන කියන්නම්. මතක තබා ගන්න. ව්‍යවස්ථාව කඩලා ඔතන කඩදාසියක් ගන්නටවත් ගණන් ගන්න මේ ජනාධිපතිවරයා. මේ ව්‍යවස්ථාවන ජනාධිපතිවරයාට වැඩ බලන අභියාචනාධිකරණ සභාපතිවරයා පත් කරන්න බෑ. පත් කළ හැකි වන්නේ සභාපති ධූරයේ පත් කොට. ඔහුව කර්මණය යනවා විතරයි වැඩ බලන සභාපතිවරයා පත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණේ යම් සැලකිල්ලට භාජනය කළොත් මා දන්නේ නැහැ කවුරු හරි යන්න ඕන මේක අධිකරණයට. ඒ කියන්නේ අභියාචනාධිකරණ විසින් අසන ලද සියලු නඩු ඕනෑම වරදකරුවෙකුට එක වෙලාවකදී ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රශ්න කරන්න පුළුවන් නිසි පරිදි අභියාචනාධිකරණ සභාපතිවරයා ස්ථාපිත වෙන්නේ නැති බව. එයි අභියාචනාධිකරණ සභාපතිවරයා විසින් තමයි ඒ නඩුවට අවශ්‍ය වෙන නීති විනිශ්චය මණ්ඩල පත් කරන්නේ. ඒ වගේම අභියාචනාධිකරණ සභාපතිවරයාට පුළුවන් යම් නඩුවක් තමන් අතට පවර ගන්න. ඒ නිසා අභියාචනාධිකරණයේ පැවැත්මේදී අතිශය වැදගත් සභාපති ධූරය. ඒ සභාපති ධූරයේ ව්‍යවස්ථා සභාවෙන් අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප වී තිබෙදී නැවත වැඩ බලන පත් කිරීම හරහා මේ ව්‍යවස්ථාව අමුමම ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කරමින් තිබෙනවා ගරු සභාපතිතුමනි. ඊළඟ ජාතික ප්‍රසම්පාදන කොමිසම සභාව. දැන් මේ ජාතික ප්‍රසම්පාදන කොමිසම සභාව පත් කරනකොට අපේක්ෂාව මේකයි උනේ. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නියාමන ආයතනය වනුයේ ජාතික ප්‍රසම්පාදන කොමිසම සභාවයි. එසේ වුවත් විධායක විසින් කොමිසම සභාවේ කාර්යභාරය බරපතල සක්‍රිය කරමින් තිබේ. ප්‍රසම්පාදන තීරණයකදී අසාධාරණ ලක්වූ ලන්සුකරුවන්ට ඒ සඳහා අභියාචනා කිරීමේ නියාමනයේද කොමිසම සභාවේ විශේෂ පත්‍රයට ඇතුළත් විය යුතුය. මොකද ව්‍යවස්ථාව 156 ඈ 2 යටතේ රජයේ ආයතන විසින් සිදු කර ලබන ප්‍රසම්පාදන කටයුතු පූර්ව අනුමත වූ ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව පිළියෙල කරන ලද ප්‍රසම්පාදන ක්‍රම මත පදනම්ව ඇද්ද යන නියාමනය කොට උචිත බලධරයන් වෙත වාර්තා කිරීමත්
සියලු සුදුසුකම්ලත් ලන්සු කරනට ලන්සු තැබීමේ ක්‍රියාවලිය සහාය වීම පිණිස සමාන අවස්ථා ලබා දී ඇති ද යන්න පිළිබඳ නියාමනය කොට උචිත බලධාරීන්ට වාර්තා කිරීමත් කොන්ත්‍රාත්කරුවන් තේරීම සහ කොන්ත්‍රාත් ලබා දීමේ ක්‍රියාපටිපාටිය සාධාරණ විනිවිදව පෙනෙන සුළු වන්නේ ද යන නියාමනය කොට උචිත බලධාරීන් වෙත වාර්තා කිරීමත් ප්‍රසම්පාදනයන්ට සමන්විත සැපයීම් කමිටු සහ තාක්ෂණික ඇගයීම් කමිටුවල සමාජිකත්වයන් යෝග්‍ය පරිදි සුදුසුකම් ලබා ඇද්ද යන පිළිබඳ වාර්තා කිරීමත් රජයේ ආයතන විසින් පිළිගත් පටිපාටි වලින් හා මෙහෙයුම් නිර්ණායක වලින් බැහැරව කරන ලද ප්‍රසම්පාදන වාර්තා විමර්ශනය කිරීම සහ ඒකී ප්‍රසම්පාදන සම්බන්ධ වගකීතු නිලධාරී සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා අදාළ බාරදාරට වාර්තා කිරීමත්ය ජාතික ප්‍රසම්පාදන කොමිසම සභාව වගකීම. ස්වාධීන ජාතික ප්‍රසම්පාදන කොමිසම සභාවක් ගොඩනැගෙන කුමක් වෙනුවෙන්? මේ මිලදී ගැනීම කොන්ත්‍රාත් ලබා දීම ඉතාමත් අයතාල සිදුවන බව අද සුලභ දෙයක් බවට පත් වී තිබෙනවා. එනිසාම ආයතනයන්ට උඩින් සිට මෙම ක්‍රියාවලිය පිළිබඳව මැදිහත් සිටි ස්වාධීනව පරීක්ෂණ කිරීම සඳහා තමයි සමීක්ෂණය කිරීම සඳහා තමයි මෙම ආයතනය පිහිටුවා තිබෙන්නේ. හැබැයි දැන් ජනාධිපතිවරයා විසින් මොකද කරේ? ජනාධිපතිවරයා විසින් මාගාව තිබෙනවා ගරු සභාපතිතුමනි රජයේ ප්‍රසම්පාදන සඳහා වන අභියාචනා කාර්යපටිපාටිය. එතුමා විසින් දාපු කැබිනට් පත්‍රිකාවක් 2018 ජනවාරි මාසේ 9 වෙනිදා. ඒ කැබිනට් පත්‍රිකාව මොකද කියන්නේ? එබඳු අවස්ථාවලදී ජාතික ප්‍රසම්පාදන කොමිසම සභාව විසින් මෙම පැමිණිලි විභාග කර ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කළ හැකි නමුත් ඔවුන්ගේ නිර්දේශ නිසි බලධාරීන් වෙත නියාමනය කිරීමට හා වාර්තා කිරීමට එම කොමිසම සභාව සතු විධි නියෝගයන්ගේ කොටසක් ලෙස පමණ සැලකී මම අවසන් කරන්න ආපහු කියන්නම්. ඔවුන්ගේ නිර්දේශ නිසි බලධාරීන් වෙත නියාමනය කිරීමට හා වාර්තා කිරීමට එම කොමිසම සභාව සතු විධි නියෝගයන්ගේ කොටසක් ලෙස පමණ සැලකිය හැකිය. මෙම නිර්දේශ සැබවින්ම ඵලදායී වන නමුදු ජාතික ප්‍රසම්පාදන කොමිසම සභාව සතුව විධාන කිරීමට බලයක් නොමැති බැවින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන් බැඳී නැත. අමාත්‍යංශ ලේකම්වරු එපරිදින් දැනුවත් කළ හැකිය. දැන් ප්‍රසම්පාදන කමිටුවත් ප්‍රසම්පාදන කොමිසමක් තිබෙනවා. ප්‍රසම්පාදන කොමිසමෙන් දෙන නිර්දේශයන් මේ ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් දාලා කියනවා කොමිසම් සභාව සතුව විධාන කිරීමට බලයක් නොමැති බැවින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන්ට බැඳී නැත. එහෙනම් මොකටද ජාතික ප්‍රසම්පාදන? Order please, Honorable Mahinda Disanayaka will take the chair. දැන් ගරු සභාපතිතුමනි මෙතන තිබෙන්නේ බරපතල ලෙස ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම. ව්‍යවස්ථාවෙන් ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාව වෙත පවරා තිබෙන බලතල ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ජාතික කොමිසම් සභාවෙන් ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවෙන් ඒක පවරාගෙන තිබෙනවා රජයේ ප්‍රසම්පාදන සඳහා වන අභියාචන කාර්යපටිපාටිය කියලා කැබිනට් පත්‍රිකාවක් දාලා ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටවලා තියෙනවා. දැන් ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටවලා තිබෙන අභියාචන කමිටුවට ජනාධිපතිවරයාගේවත් බලන්න අයිතිය තියෙනවද? බලයි කියලා විශ්වාස කරනවද? පරීක්ෂා කරයි කියලා විශ්වාස කරනවද? එහෙම විශ්වාසයක් නැහැ. ඒ නිසා තමයි ස්වාධීන ප්‍රසම්පාදන ජාතික ප්‍රසම්පාදන කමිෂන් එකක් පත් කරේ. හැබැයි ජනාධිපතිවරයා මොකද කරලා තියෙන්නේ? කැබිනට් පත්‍රිකාවක් දානවා. ඒ කැබිනට් පත්‍රිකාව අනුව එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තමන්ගේ අතට ගන්නවා. හැබැයි තියෙන පුදුමේ මොකක්ද? මේ කැබිනට් මණ්ඩලය අනුමැතිය දෙනවා. කිරියාල මන්ත්‍රීවරයා අමාත්‍යවරයා අනුමැතිය දුන්නාද මේක? තමුන්වහන්සේ පිළිගන්නවද මේක? ජාතික ප්‍රසම්පාදන කොමිසමේ තියෙන බලය ජනාධිපතිවරයා විසින් පිහිටවන අභියාචන කමිටුව පවරා ගැනීම අනුමත කරනවද? දැන් තමුන්වහන්සේලා කැබිනට් පත්‍රිකාව අනුමත කරලා දීලා තියෙනවනේ 2018 පෙබරවාරි මාසේ 14 වෙනිදා. මාගාව තියෙන අනුමත කරපු මේ කාර්යසටහන. ඒ වගේම තියෙනවා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව. එනිසා දැන් ජාතික කොමිසම් සභාව වෙත ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවට සල්ලි වෙන් කරන්නේ මොකටද? ඒක නියෝග පිළිගන්න බෑ කියලා ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා. එනිසා ජනාධිපතිවරයා එතනත් ගරු සභාපතිතුමනි ව්‍යවස්ථා උල්ලංඝනය කරලා තිබෙනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණී ඔප්පු වී තිබෙන ජනාධිපතිවරයා ව්‍යවස්ථා උල්ලංඝනය කරපු බව. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ පාර්ලිමේන්තුව ඉසුරු හරින්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනෙක් යුතු විනිසුරු මණ්ඩලයක් ඒකමතිකව තීරණය කරලා තිබෙනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කඩපු බව. ඒ අවස්ථාව විතරක් නෙවෙයි. මේ ජනාධිපතිවරයා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හොඳද නරකද වෙනම එකක්.
හැබැයි ජනාධිපතිවරයාට කළ හැකි වන්නේ අගමැතිවරයා විසින් එවන ලම් වලට අමාත්‍ය ධූර ලබා දීම විතරයි. හැබැයි අග්‍රාමාත්‍යවරයා නම් යවන්නේ නැතුව ජනාධිපතිවරයා විසින් ලබා දුන්න අමාත්‍ය ධූර. ඒතරේ මුළුමනින්ම ව්‍යවස්ථාවක් උල්ලංඝනය කිරීම. ඒ විතරක් නෙවෙයි. මම දැනගන්න කැමති දින 52 ඇතුළත ඒ ආසන්න දින 10 ඇතුළත එක්තරා මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවුරුම් දුන්නා. ජනාධිපතිවරයා ඉදිරිපිට. දැන් කවුද එයා? රටට ඉදිරිපත් කරන්න. ජනාධිපතිවරයාට රෑ කාමරයකට දාලා කවුරු හරි කැඳවලා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙනවා. හැබැයි රට දන්නේ නැහැ. අපි දැනගන්න කැමති එයා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට දිවුරුම් දුන්නා. ඊට පස්සේ ලංකාවෙන් ගියා එළියට හොඳේ. හරිද? ඊට පස්සේ මක්කම ගියා. දැන් අපි දැනගන්න කැමති. ඒතකොට ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරන්න පුළුවන්ද මෙහෙම? හිටපු ගමන් කෙනෙක් කැඳවන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය කියලා දිවුරුම් දෙනවා. රට දන්නෙත් නැහැ. රටට වාර්තා වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඇමතිද නැද්ද කියලා දන්නෙත් නැහැ. මෙම විකටම් කරන්න පුළුවන්ද මේ රටේ ජනාධිපතිවරයෙකුට? ඒ නිසා මේ ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී අපේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. මේක තියෙන බරපතලකම මා කියන්නේ මෙන්න මුකුත් නිසා නෙවෙයි ගරු සභාපතිතුමනි. අපේ ජනාධිපතිවරයාට ජනතාව විසින් ජනවරමක් ලබා දෙනවා. ඒ ජනවරම නැවත පරීක්ෂාවට භාජනය වෙන්නේ නැවත ජනවරමකදී. ඒ නිසා එතුමාට අවුරුදු 5ක් ලබා දුන්නාම එතුමාට අවුරුදු 5 බලය හැබවීමේ කාලය තියෙනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි එතුමාට සිතු දේ කරන්න බැරි බව තේරුම් ගත යුතුයි. ඒ කාලය තුල එතුමාගේ තියෙන බැඳීම කා සමගද තිබෙන්නේ. එතුමාට බැඳීම තියෙන ඡන්ද දීපු ඡන්දදායකයන් එක්ක. හැබැයි එතුමාගේ රාමුව කොහෙද තිබෙන්නේ? එතුමාට සකස් කරලා දීලා තිබෙන තමන්ට සෙල්ලම් කරන්න පුළුවන් රාමුව තමයි ව්‍යවස්ථාව. ගරු මූලාසනින මන්ත්‍රීතුමනි. ජනාධිපතිවරයා එක් ජනවරම සිට අනිත් ජනවරම දක්වා සිතු දේ කරන්න ගියොත් එවැනි රටකට කවර විපත්තියක් සිදු වෙවි. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින්න බවටත්, ඒට ගරු කරන බවටත්, ඒ ආරක්ෂා කරන බවටත් ජනාධිපති ධූරය ලබා ගන්නකොට අග්‍රවිශකාරවරයා ඉදිරිපිට දිවුරුම් දෙන්නේ. ඒ නිසා ඔහු තේරුම් ගත යුතු තමයි ඔහු බැඳී තිබෙන රාමුව කුමක්ද කියලා. මේ ජනාධිපතිවරයා මේ විදිහට දැන් අවස්ථා 5-6කට වඩා වැඩි ව්‍යවස්ථාවක් කඩලා තිබෙනවා. ඒක තමයි ඔහු සහ ජනතාව අතර තියෙන බැඳීමේ ප්‍රකාශන ව්‍යවස්ථාව. ඒක තමයි නීතිමය ලියවිල්ල ව්‍යවස්ථාව. හැබැයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයාට පුළුවන් ද මේ රටේ අපරාධ නීතිය ආරක්ෂා කරන්න කියන්න? ඒ ජනාධිපතිවරයාට පුළුවන් ද මේ රටේ මාර්ග නීතිය රකින්න කියලා කියන්න? ඒ ජනාධිපතිවරයාට පුළුවන් ද මේ රටේ සාමාන්‍ය මිලදී ගැනීම පටිපාටියක් ආරක්ෂා කරන්න කියලා කියන්න? රටේ මූලික පුරවැසියා මූලික නීතිය කඩන කෙනෙක් බවට පත් වෙලා තිබෙනවා නම් ඒ නිසා මේ තත්වය තමන්ගේ පක්ෂ කෙනෙක්ද, තමන්ගේ පක්ෂ නායකයාද, තමන්ට හිතවත් කෙනෙක්ද කියන මත නෙමෙයි මේක සැලකිලිට භාජනය කරන්න ඕනකම තිබෙන්නේ. මේක ජනාධිපතිවරයා සහ අපි අතර දෙන බැඳීමේ ස්වභාවය කුමක්ද? ඒක කිසියෙක් අදාළ කරගත යුතු නෑ. අපි අදාළ කර යුතු වන්නේ ජනාධිපතිවරයා සහ ජනතාව අතර බැඳීම සකස් කරන ලියවිල්ල කුමක්ද? ඒ ලියවිල්ල තමයි ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවට පටහැනිම ජනාධිපතිවරයෙක් කටයුතු කරන්නේ නම් මේ රටේ කිසිදු පුරවැසියෙකුට ව්‍යවස්ථාවට අනුව හෝ සාමාන්‍ය නීතියකට අනුව කටයුතු කරන්න කියලා අපිට ඉල්ලන්න අයිතියක් නැහැ. ඒ නිසාද කවුරු හරි ව්‍යවස්ථාව උල්ලංඝනය තමගේ පක්ෂ නායකයෙක් කියමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම තමන්ට මන්ත්‍රී ධූරයක් ජාතක ලේස්තුව ලබා දුන්නායයි කියමින් කිසිවෙකුට නිහඬ වෙන්න අයිතියක් නැහැ. මොකද මේ පාර්ලිමේන්තුව අපි කවුරුත් බැඳී සිටිනවා. මේ ව්‍යවස්ථාව පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කරුණක්. මේ ව්‍යවස්ථාව බොහෝ දේ පිළිගන්නේ නැති දේශපාලන ව්‍යාපාරයකට. හැබැයි අපි කවුරුත් මේ ව්‍යවස්ථාවට යටත් ඒක තමයි අද අපේ රටේ මූලික නීතිය. ඒතර අපේ රටේ මූලික නීතියට යටත් වෙන මූලික පුරවැසියෙක් ඉඳගෙන කොහොමද රටක මූලික නීතිය ආරක්ෂා කරන්න කියලා බල කරන්නේ. ඒ නිසා මම මේ අවස්ථා ගණනාවකද පෙන්වා දෙමින් තිබෙන අන්කවරක්වත් නෙවෙයි ජනාධිපතිවරයා විසින් අපේ රටේ මූලික නීති උල්ලංඝනය කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. එතුමා විසින් කොමිසම සභාපත් කරා. බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව කොමිසම සභාපත් කරා. ඒකට පහුගිය කාලේ චෝදනා ඒකට පරීක්ෂණ 32ක වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒතර ඒ කොමිසම සභාපත් කිරීම සඳහා ඒ කොමිසම සභාව මුළු ක්‍රියාපටිපාටියට වෙන් කරේ මේ පාර්ලිමේන්තුවේ වෙන් කරලා දෙන මුදල්. හැබැයි ඒ කොමිසම සභාව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පසුව ඒ පාර්ලිමේන්තු චූදිතයන් ඒ කොමිසම සභාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොමිසම සභාවේ ඉතා පැහැදිලි ලෙස චූදිතයන් නම් කොට තිබෙනවා. හැබැයි ඒ චූදිතයන් දේව සංස්ථාවේ සභාපති බවට පත් කරනවා. මගේ ඔබතුමා නෙවෙයි. ඔබතුමාට කලින් පත් කරපු කෙනාගෙන කියන්නේ. ඒ චූදිතය දේව සංස්ථාවේ සභාපතිවරයාට පත් කරනවා. ඒ තමන්ගේ කොමිසම සභාවේ වාර්තා වෙලා තියෙන චූදිතයන් අරගෙන ජපාන සංචාරකයනවා. තමන්ගේම කොමිසම සභාවේ චූදිතයන් බවට පත් වෙන කෙනා තමන්ගේ පෞද්ගලික ලේකම් කරගන්නවා.
තමන්ගේම කොමිසම සභාවේ චූතිතෙන් බවට පත් කරන කෙනා තමන්ගේ අග්‍රාමාත්‍යවරයා බවට පත් කරගන්න. තමන්ගේම කොමිසම සභාවේ දූෂිතෙන් චූතිතෙන් බවට පත් වී තිබෙන කෙනාට තමන්ගේ අතිම නිවාස සමතිකම දෙනවා. දින 52. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ කොමිසම සභාවේ ළඟ තියෙන ඵලය කුමක්ද? මහජනයාගේ සල්ලි වියදම් කරලා කමිෂන් සභාවක් හදලා ඒ ජනාධිපතිවරයාගේ කමිෂන් සභාවෙම චූදිතයන්ට ඒ ජනාධිපතිවරයාම තනතුරු ප්‍රදානය කරනවා නම් අපි කමිෂන් සභාව සඳහා වැය බරක් දරන්න ඕනද මේ පාර්ලිමේන්තුව? මේ මහජනයාගේ මුදල් කමිෂන් සභාව වෙනුවෙන් වැය කරන්න ඕනද? එතරම් මහාන ප්‍රශ්නේ. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි. ඊළඟ කමිෂන් සභාවක් තිබුණා මහ බැංකුව බැඳුම්කරය පිළිබඳ කමිෂන් සභාව. මහ බැංකුව බැඳුම්කරය පිළිබඳ කමිෂන් සභාවේදී පසුගිය දවස්වල අපිට මතකයි විශාල ආන්දෝලනයට තුඩු දුන්නා മന്ത്രിවරුන්ගේ 118ක ලැයිස්තුවක් තියෙනවා කියලා. විශේෂම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඔහුට පර්පචුවල් සමාගමේ මුදල් ගත් අය චෝදනාවක් එල්ලූ විට ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල පෙන්න කියා සිටියා මම විතරක් නෙවෙයි 118ක ලැයිස්තුවක් තිබෙන බව. ඔහු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයෙක්. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා. එඳා උන් දෙදෙනා අතර කිට්ටු සබත්තාවයක් තිබෙනවා. ඉතා දේශපාලනික සබත්තාවයක් තිබෙනවා. දේශපාලන කිට්ටුකමක් තිබෙනවා. දැන් අපි දැනගන්න ඕන බැඳුම් කර පිළිබඳ කොමිසම සභා වාර්තාවේ ඉතුරු ඇමුණුම් කෝ? දැන් පාර්ලිමේන්තුව අපි අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටිනවා. බැඳුම් කර ගනුදෙනුව මේ වර්තමාන ආණ්ඩුවට එල්ල වී තිබෙන බරපතල වංචා දූෂණ පිළිබඳ ගනුදෙනුව. ඒ ගනුදෙනුවේදී සමහර වාර්තා සහ සාධක මත ඉතා පැහැදිලිව අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම සහ මෙහෙවීම සහ අනුදැනුම් මත සිදු වූ ගනුදෙනුව. ඒක හංගන්න බෑ, කාටවත් ආරක්ෂා කරන්න බෑ. ඒක ආරක්ෂා කරන්න යනවා කියලා කියන කවුරු හරි බැඳුම් කර ගනුදෙනුවට අග්‍රාමාත්‍යවරයාගේ සබත්තාවයක් නැහැ කියලා ආරක්ෂා කරන්න යනවා කියලා කියන්නේ සරමැඳගෙන ඔළුවෙන් හිටගත්තා වගේ වැඩක්. මතක තබා ගන්න. කිසිවෙකුට ඒක ආරක්ෂා කරගන්න බෑ. හැබැයි මොකක්ද සිදු වී තිබෙන්නේ? ඒ ගනුදෙනුව පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ජනාධිපති කමිටු සභාව රැස් වුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවේ මීඩියා හැමදාමත් වාර්තා කරා. පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ ගියා. හැබැයි මේ පාර්ලිමේන්තුව ඉල්ලා සිටිනවා. ඒ ජනාධිපති කමිටු බැඳුම් කරේ පිළිබඳ ජනාධිපති කමිටු සභාව වාර්තාව මුළුමනින්ම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. හැබැයි තාමත් ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි. පසුගිය මේ රටේ ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා. 2007 සිට 2015 දක්වා කාල පරිච්ඡේදය ඇතුළත අපේ රටේ මහ බැංකුව බැඳුම් කර නිකුත් කිරීම හරහා සිදු වී තිබෙන පාඩුව බිලියන 1000 ඉක්මවනවා කිව්වා. මේ ජනාධිපතිවරයා කියන්නේ ට්‍රිලියන ඉක්මවනවා කිව්වා. බිලියන 1000ක් කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ කෝටි ලක්ෂය ඉක්මවනවා කියලා කිව්වා ජනාධිපතිවරයා. දැන් ජනාධිපතිවරයාට පුළුවන්ද අපේ රටේ බැඳුම් කර ගනුදෙනු හරහා කෝටි ලක්ෂයක් වංචා සිදු වී තිබෙනවායි කිය ප්‍රකාශයක් කොට සිංකෙක් ගාවට ගිහලා අත හොදන්න පැත්තට යන්න පුළුවන්. දැන් ජනාධිපතිවරයාට අයිතියක් තිබෙනවා වගකීමක් තියෙනවා ඒක එළිදරව් කරන්න. හැබැයි දැනට එළිදරව් වී තිබෙන බැඳුම් කර ගනුදෙනුවේ වාර්තාව ඉදිරිපත් වී තිබෙන්නේ බිලියන 11යි. එනත බිලියන 989. ජනාධිපතිවරයා ප්‍රසිද්ධි ලයිව් රූපවාහිනී වැඩසටහනකදී ඒ කියන්නේ සජීවී යන රූපවාහිනී වැඩසටහනක් හමුයි. මහ බැංකුවේ බැඳුම් කර නිකුත් වරා සිදු වී තිබෙන ගනුදෙනුවේ රාජ්‍යයට කොට තිබෙන පාඩුව බිලියන 1000යි කිව්වහම වාර්තාවෙන් එළියට අවිලා තියෙන බිලියන 11යි. න රටේ ජනතාවට සාධාරණ අයිතියක් නැද මේ බිලියන 989 කවුද? කවදාද? කොහොමද සිදු වුනේ කියලා දැනගන්න. ඒ නිසා ජනාධිපතිවරයා වචනයක් හැටියට ඒක කියනවා. ඒක සුළඟේ පාවෙලා යනවා. අපිත් අහනවා. අපිත් පැත්තකට ලයින් එක අයිතියක් නැහැ. රටේ ජනාධිපතිවරේ මහ රාජ්‍ය ආයතන ගනුදෙනු පිළිබඳව මේ නිකම් කිරිපිටි ප්‍රශ්නයක් නෙවෙයි. කාගේ හරි මයිලෝ ප්‍රශ්නයක් නෙවෙයි. මේ වෙලාව නිශ්චිත ලෙස ගත්තොත් කරු මන්ත්‍රීතුමා මිනිත් දෙකක් තියෙනවා. ඔව් මහ බැංකු ගනුදෙනු පිළිබඳ වාර්තාව. ඒතර මහ බැංකු ගනුදෙනු පිළිබඳ වාර්තාවෙන් පසුව මහ බැංකුවේ ගනුදෙනු පිළිබඳ බිලියන 1000ක පාඩුව සිදු වී තිබෙනවා නම් ඉතුරු ඒවා එළිදරව් කිරීමත් ජනාධිපතිවරයාගේ වගකීමක්. ඒ නිසා ගරු සභාපතිතුමනි අද තිබෙන්නේ මා පෙන්වා දෙන කරුණු ඔක්කොම අග්‍රවිනිශ්චයකාරවරයා අභ්‍යාචනාධිකරණයේ සභාපති ධූරී වැඩ බලන සභාපති ධූරයා පත් කිරීම පිළිබඳ ප්‍රශ්නේ, ප්‍රසම්පාදන කමිටුව පිළිබඳ ප්‍රශ්නේ, අමාත්‍යවරු පත් කිරීම පිළිබඳ ප්‍රශ්නේ, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් හොරෙන් දිවුරුම් දීම පිළිබඳ ප්‍රශ්නේ, පාර්ලිමේන්තුව විසිරු හැරීම පිළිබඳ ප්‍රශ්නේ මේ ඔක්කොම එකට ගහිති වෙන්නේ ජනාධිපතිවරයා මේ රටේ ව්‍යවස්ථාවට ගරු කරනවද නැද්ද කියන සාධකයේ මත. හැබැයි අපි එසේ ජනාධිපතිවරයා මොකද කරමින් තිබෙන්නේ? 2017 මේ පාර්ලිමේන්තුව වෙන් කළ දුන්න මිලියන 7917ක්. 2018 මේ පාර්ලිමේන්තුව වෙන් කළ දීලා තියෙන මිලියන 10887ක්. මේ 2019 වසර සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙන් කළ දීලා තිනවා මිලියන 13560ක්.
ඒ කියන්නේ දවසකට ලක්ෂ 371ක්. දවසකට 3 කෝටි 71 ලක්ෂයක්. කාට හරි කියන්න පුළුවන් තව වැඩ තියෙනවනේ කියලා. නෑ ඒ වැඩවලට එතුමාට වෙන අමාත්‍යාංශයට මහවැලි අමාත්‍යාංශ වැඩ කටයුතු කරන්න වෙන වැය ශීර්ෂයක් තිබෙනවා. පරිසර අමාත්‍යාංශ වැඩ කටයුතු කරන්න වෙන වැය ශීර්ෂයක් තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව වැඩ කටයුතු කරන්න වෙන වැය ශීර්ෂයක් තිබෙනවා. කරු මන්ත්‍රීතුමා වෙලාව නම් හරි. ජනාධිපතිවරයා වෙස තමන්ගේ කාර්යයන් සහ ඒ සඳහා අවශ්‍ය වන පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් හැටියට මිලියන 13560ක් වෙන් කරලා තිබෙනවා. හැබැයි දැන් අපි මේ මිලියන 13560ක් වෙන් කරලා දෙන්නේ කාටද? ව්‍යවස්ථාව කඩන, ව්‍යවස්ථාවට ගරු නොකරන අඩුම තරමේ තමන්ගේ වැය ශීර්ෂ දවසේ ලංකාවේ ඉන්නේ නැති ජනාධිපතිවරයෙක් වෙනුවෙන් මේ මුදල වෙන් කිරීම කිසිසේත්ම යුක්තිසහගත නොවන බව ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා අවස්ථාව ලබා දීම පිළිබඳව.